ලියලා ඉවරලා මැසේජ් එකක් දාන්න. මට තේරෙන්නේ නැහැ ඉවරද නැද්ද කියලා ඒක. හරි. ලියාගත්ත කියලා හිතනවා. දැන් මම මේක මකනවා. ඕගොල්ලන්ගේ ලියන වේගය හදාගන්න. දැන් මම මේ කතා කර නෙමෙයි කියන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. එකපාරක් කියනවා. There are two types of chemical reactions according to their heat change. Endothermic reaction, exothermic reactions. හරි. දැන් දාගන්න topic එක endothermic reactions කියලා. Endothermic reactions. Endothermic reactions. මම ඒක ඇතුලේ sentence එකක් ලියනවා. ළමයි චුට්ටක් ඉන්න කියන්න එපා. මෙතන හදාගන්න absorption of heat හරි are called endothermic reactions. ඔහොමයි එන්නේ. මේක ලියාගන්න. The chemical reactions happening with the absorption of heat are called endothermic reactions. The chemical reactions happening with the absorption of heat are called endothermic reactions. හරි. ලියලා ඉවරයි. ඔයාලගේ මයික් එකක්වත් ඔන්න එකේ තිබුණා නම් මට හිතාගන්න තිබුණා කට්ටිය ලියලා ඉවරද නැද්ද කියලා. අර පොඩි පන්ති වල නම් මයික් ඔන්. හරි. ඉනෝජ් හරි කිව්වා. එතකොට මම දන්නවා ළමයි ලියලාද නැද්ද කියලා. ඒ හින්දා මේ බලමු අපි මයික් එකක් වගේ ඔන් කරගන්න පුළුවන් නම්. හරි. ඔයාලට මේ කියන කාරණේ තේරෙනවද? The chemical reactions happening with the absorption of heat. Absorb කරනවා කියන්නේ තමන් වෙත උරා ගන්නවා. heat absorb කරනවා නම් temperature එකට මොකද වෙන්නේ? ඔයාලා වෙනස දන්නවනේ heat වලයි temperature එකයි. temperature කියන්නේ අපිට දැනෙන දේ. heat කියන්නේ ඒකට සහයෝගී වෙන energy එක. හරි? heat absorb කරනවා නම් මොකද වෙන්නේ? temperature එකට. heat absorb කරනවා පිටින් එනවා. හරි? ඒ වගේ එකක් මේ තියෙන්නේ. පිටින් එනවා නම් temperature එක මොකද වෙන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවා. temperature එක වැඩි වෙනවා. temperature එක වැඩි වෙනවා. හරි. මේකත් දාගන්න. temperature එක වැඩි වෙනවා. heat පිටින් එනවා නම් absorb වෙනවා නම් temperature එක වැඩි වෙනවා. ඒ කියන්නේ මොකක් හරි reaction එකක් වෙලාවේ heat ඇවිල්ලා temperature එක වැඩි වෙනවා. ඒ කියන්නේ අන්තිම ප්‍රතිඵලයේදී temperature එක වැඩි. එහෙනම් අවසන් ප්‍රතිඵලයේ වෙලාවේ ටිකක් temperature එක වැඩි එක්කෙනෙක්ව තමයි ලැබෙන්නේ අපිට. හරි? එතකොට ඔයාලා මට මේකට කියන්න. ඔයාලා දන්නවා chemical reaction එක මේ පැත්තේ තියෙන්නේ reactants. මේ පැත්තේ තියෙන්නේ මොකක්ද ළමයි? products. products. ඔයගොල්ලෝ දන්නවනේ ඒක. මේ පැත්තේ තියෙන්නේ reactants, මේ පැත්තේ තියෙන්නේ product. මට කියන්න ඕගොල්ලෝ හිතින් හරි
reactants වලද temperature එක වැඩි product වලද temperature එක වැඩි හිතින් උත්තර දෙන්න reactants වලද product වලද absorb කරපුවාම heat absorb කරපුවාම දැන් මේ reaction එක වෙලාවෙ heat absorb වෙනවා heat absorb වෙලා temperature එක වැඩි වෙන්නේ product එකේ නේද ඔයාලට ඒක තේරෙනවද product එකේ temperature එක වැඩි product එකේ temperature එක වැඩි හරි product එකේ temperature එක වැඩි මේ reactant වලට වඩා හරි ඕක scientifically කොහොමද ලියන්නේ scientifically ලියන්නේ මේ ලේසි පාඩමක් ඈ මේ මට නිකන් අර වෙනද පන්ති උගන්වන තරම් නිකන් ගුරුවක් නැහැ ඕගලන්ගේ මේ මූණවල පේන්නේ නැති නිසා මේක scientifically ලියන්නේ මෙහෙමයි තමයි මම මේක මකලා ලියන්නම් heat absorb කරගන්නවා කියනවනේ එතකොට reaction එකට තමයි ওই heat absorb වෙන්නේ එතකොට reactants heat absorb කරගෙන තමයි product එක හදන්නේ එතකොට තමයි product එකේ temperature එක වැඩි වෙන්නේ හරි එතකොට endothermic reaction වල reactants heat absorb කරලා මේ absorption of heat කියලා කියන්නේ heat absorb කරලා product එක හදනවා product එකේ temperature එක වැඩි හරි දැන් ඔයගොල්ලෝ ඒක නිකන් පැන්සලෙන් හරි ලියා ගන්න product එකේ temperature එක වැඩි හරි මේ තියෙන temperature එකට වඩා reactants heat absorb කරලා product එක හදනවා හරි මෙතන එනකන් ලියා ගන්න ලියලි ඉවර වෙලා කියන්නේ එච්චර වෙලාවක් යන්න විදියක් නැහැ ඉවරයි වගේ නේද? හරි. රණදීප් නේද දාලා තියෙන. රණදීප් මගේ නේද හරි. දැන් බලන්න. ආයෙ මම මේක එකපාරක් කියවන්නම්. The chemical reactions happening with the absorption of heat absorb කරලා are called endothermic reaction. Endothermic හරි heat වලට කතා කරනවා endothermic reactions හරි එහෙනම් තේරෙනවා reactants වලට heat ඇවිල්ලා එතනින් තමයි product එක හදන්නේ හරි එහෙනම් temperature එක වැඩි product වල හරි දැන් මම මේක මකලා මේ කාරණේ ආයෙ උඩ ලියනවා හරි මේ endothermic reaction එක chemical equation එක දැන් මේක energy level diagram කියලා එක දාගන්න යන්නේ ඔයගොල්ලෝ energy level diagram හරි බලන්නමයි මෙන්න මේකේ මෙන්න මේ axis එකක් තියෙනවා මේ graph එකක් මේක හරි මේ පාඩම් පට්ටම ලේසි ඒකයි මේ online උගන්වන්න ගත්තේ මේක ඇති දෙයක් නෑ කිසිම දෙයක් නෑ හිතන්න දේවල් නෑ ඒ හින්දායි මේක ගත්තේ දැන් ඔයගොල්ලෝ බොරුවට හිතන්න යන්න එපා මේක අපිට නොතේරුණු දෙයක් ඇති ඒ වගේ හිතන්න යන්න එපා ඇයි ඔයාලට හිතනවා මෙච්චර ලේසියෙන් පාඩමක් තියෙන්න පුළුවන් මේ ලේසි කාරණා ඇතුලේ තව හිතන්න දේවල් නැද්ද කියලා එහෙම නෑ මෙතන කාරණා මොනවත් හිතන්න නෑ මම මේ කියන දේ කෙලින්ම කටපාඩම් කරගත්තා කොළ දෙකයි යන්නේ මේකට මේ පාඩමටම
ඒක ඕකේ කරගත්තා හරිද ඉතින් දැන් මේ පාඩමේ එනර්ජි ලෙවල් ඩයග්‍රෑම් කියලා එකක් අඳින්න වෙනවා මේ එන්ඩෝතර්මික් රියැක්ෂන් වලට අදාළව එනර්ජි ලෙවල් ඩයග්‍රෑම් එක අඳින්නේ මෙහෙමයි එනර්ජි එක මේකේ තියෙන y axis එක විතරයි x axis එකක් නැහැ graph එකක් උනාට කවුද ඒ reactance ද product ද යටින් ඉන්නේ කවුද උඩින් ඉන්නේ කියන එක එනර්ජි අනුව මේක දාන්නයි තියෙන්නේ මම කියපු එක තේරුන්නේ නැහැ මේව තේරුම් ගමු මේව තේරුම් ගමු endothermic reactions මම ටොපික් එක දානවා පේනවා ඇති නේද හරි endothermic reaction වල ඔයාලා ආයෙ දාන්න එපා ටොපික් එක කොහොම වුණත් රියැක්ෂන් එකක තියෙනවනේ ළමයි රියැක්ටන්ස් තියෙනවා හරි මේ පැත්තේ තියෙනවා ප්‍රොඩක්ට් ඔය දෙකින් එනර්ජි එක වැඩි කවුද කියලා අපි හිතන්න ඕනේ endothermic reaction අනුව මේ පැත්තේ heat තියෙන්නේ හරි මෙතන එනර්ජි එක වැඩි කාගෙද කියලා හිතන්න ඕනේ රියැක්ටන්ස් වලද ප්‍රොඩක්ට් වලද කියලා හරි ඔන්න ඔතන පොඩ්ඩක් හරියට අහගන්න මගේ අතින් මේක පැහැදිලි කරගන්න තේරුම් නැත්තම් තේරුම් නැහැ කියලා කියන්න තව චුට්ටකින් හරි මේ ඊතලයේ තියෙනවනේ ළමයි ඊතලයේ දෙපැත්තේ එනර්ජි අතින් සමානයි ඊතලයේ දෙපැත්තේ එනර්ජි අතින් සමානයි මේ ඊතලයේ වම් අත පැත්තේ එනර්ජි දකුණු අත පැත්තේ තියෙන එනර්ජි එකට සමාන හරියට තරාදියක් වගේ දැන් මම අහනවා මෙහෙම දෙයක් ඔළුව කල්පනා කරලා උත්තර දෙන්න පහ වසරේ පොඩි එකෙක්ගේ ප්‍රශ්නයක් මොකද්ද තරාදියක් තියෙනවා මෙහෙම දෙපැත්තේ ඒ තරාදියේ එකක් තියෙනවා අඹ අනිත් එක ජම්බු අඹ ගෙඩි එකයි ජම්බු ගෙඩි දෙකයි මේ පැත්තේ තියෙනවා දෙල් ගෙඩිය තරාදිය දැන් අහනවා කෙනෙක් මේ අකුරු පේනවද නැහැ මේ අඹ මේ දෙල් හරි දැන් අහනවා කෙනෙක් අඹ වලද මේ ජම්බු ගෙඩි දෙක අදාළ නැහැ දැන් ඈ ජම්බු දෙකක් තියෙනවා කිව්වේ ජම්බු ගෙඩි දෙක අදාළ නැහැ අඹ ගෙඩිද දෙල් ගෙඩියද බර වැඩි කියලා අඹ ගෙඩියද දෙල් ගෙඩියද බර වැඩි කියලා මොකද හිතෙන්නේ මං කිව්වා මේක තරාදියක් වගේ වම් අත පැත්ත දකුණු අත පැත්තේ එනර්ජි එකට සමානයි අඹ ගෙඩියද දෙල් ගෙඩියද බර වැඩි මයික් ඔන් කරා නම් ඔයගලන්ට බේරෙන්න හම්බෙන්නේ නැහැ දැන් ඉතින් දන්නේ නැහැ වගේ ඉන්න පුළුවන් හරි මලීෂා උත්තරයක් දීලා තියෙනවා අනිත් කට්ටියට බේරලා ඉන්න පුළුවන් අනිත් දවසේ දෙන්නේ නැහැ මයික් ඔෆ් කරන් ඉන්න මටත් කම්මැලි මෙහෙම ඉන්නේ ඉනෝජිත් කියන දෙල් කියලා කවුද බර වැඩි මං අහන්නේ බර වැඩි කවුද කියලා අඹයි ජම්බුයි නිසා මේ පැත්ත බැලන්ස් වෙලා තියෙනවා අර පැත්තේ දෙල් නිසා බැලන්ස් වෙලා තියෙනවා මන්ත්‍රෙත් කියනවා දෙල් කියලා ඒ දෙල් ලැප්ටොප් දෙල් නේ හරි අනිත් අය කියන්නේ නැතුව ඇතිනේ එහෙනම් බලන්න මේ දෙකම නිසා ප්‍රොඩක්ට් එකක් විදියට ආපු මේ දෙල් හරි මේ දෙකම නිසා මේ පැත්ත බැලන්ස් වෙලා තියෙන්නේ මේ පැත්ත බැලන්ස් වෙලා තින්නේ මේ තනියම දෙල් නිසා බැලන්ස් එක ගත්තොත් එහෙම මේ පැත්තේ අඹයි ජම්බුයි දෙකම තියෙනවා මේ පැත්තේ දෙල් විතරයි තියෙන්නේ බැලන්ස් කරන් ඉන්නවා දෙල් තනියම දෙල් බැලන්ස් කරන් ඉන්නවා කාවද අඹයි ජම්බුයි කියන දෙකක් තියෙන මේ පැත්ත එතකොට මේ දෙල් වල තමයි බර වැඩි දැන් මම මේ දෙල් කතාව අයින් කරන්නම් reactants උයි heat උයි දෙන්නම එනර්ජි එක ඇඩ් වුනහම ප්‍රොඩක්ට් වල එනර්ජි එකට ඉක්වල් වෙනවා ඒ කියන්නේ ඔයාලට තේරෙනවද ප්‍රොඩක්ට් වල එනර්ජි එක වැඩි කියලා මොකද reactant වල එනර්ජි එකයි heat වල එනර්ජි එකයි දෙකම ඇඩ් වුනහම තමයි ප්‍රොඩක්ට් වල එනර්ජි එකට සමාන වෙන්නේ ප්‍රොඩක්ට් වල එනර්ජි එක වැඩි reactants පල්ලෙහා තියෙන්නේ ඒක තේරෙනවා නම් හැමදාම එකම common graph එකක් අඳින්නේ මේක කටපාඩම් කරත් කමක් නැහැ ඔක තේරුම් ගත්තා නම් නිකන් අඳින්නත් පුළුවන් හිතලා මම මේ කියනවා වගේ මොකද්ද reactants වල එනර්ජි එකට වඩා product වල එනර්ජි එක වැඩි හරි මම ඔක ලියනවා මෙතන reactants වල එනර්ජි එකට වඩා product වල එනර්ජි එක වැඩි
ඒක මේක බලපු ගමන් තේරෙන්න ඕනේ. මොකද reactants plus heat තමයි product ඇවිල්ලා තියෙන්නේ. හරි. reactants එහෙමනම් energy level එක අතින් පල්ලෙහා ඉන්නේ. ඔන්න ලියනවා reactants. reactants. product energy level එක අතින් උඩට ඉන්නේ. මෙන්න product කියලා ලියුවා. මේ reactants වල ඉඳන් තමයි product වලට ඊතලය ගන්න. ඒක එහෙමනේ. කොහොමත් එහෙමනේ. reactants වල ඉඳන් product පැත්තටනේ ඊතලය ගන්න. මෙතනත් එහෙම ඊතලයක් ගන්නවා. හරි. reactants product. reactants වල energy එක පල්ලෙහා product වල energy එක උඩ. ඊතලය කොහොම වුණත් reactant වල දිහාවෙන් ඉඳන් product දිහාවට ඊතලය අඳිනවා. හරි. තව වැඩක් තියෙනවා. endothermic reaction කියන්නේ මොනවාද? endothermic reaction කියන්නේ heat absorb කරන ඒවා. heat absorb කරන ඒවා. එහෙම නේද? එහෙමනම් heat කියන එක මෙන්න මෙහෙම දාගන්න ඕනේ ඇතුළට. heat absorb කරන බව පෙන්නන්න. ඔය heat එක absorb කරන් තමයි මේ product වල energy එක වැඩි වෙලා තියෙන්නේ. ඒකයි. heat absorb කරන් තමයි product වල energy එක වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් මේකට තමයි කියන්නේ energy level diagram කියලා. endothermic reaction එක energy level diagram එක කොහොමද මේ වගේ. ඒ නිසා ඔයගලන්ට මම කියපු කාරණේ තේරුම් නැතත් මේක කටපාඩමෙන් ඇඳගත්තා නම් හරි. හරි. මොන හරි ආයෙත් පැහැදිලි කරන්න කාරණයක් තියෙනවා නම් කියන්න ළමයි. මම මගේ උපරිමයෙන් පැහැදිලි කරනවා. හරි. දැන් ඔක දාගන්න. ලියලා ඉවරලා කියන්න. තව විනාඩියක් දෙන්න ලියලා ඉවර වෙන්න. හරි නේද? මට කියන්න මම තුලි ඉවරයි මනීෂා ඉවරයි. අනෙක් කවුරු හරි එක්කෙනෙක් කියන්න බලන්න ඉවරද කියලා. එතකොට මට මේක මකන්න පුළුවන්. අනිත් අය නේද? ආයෙකට තියෙනවනේ. දැන් ආව මැසේජ් එක. හරි මම කරනවා. ඊළඟ ටොපික් එක දාගන්න exothermic reactions.
මම මේ කියන්නේම ලියා ගන්න. The chemical reactions happening with the evolution of heat are called exothermic reactions. The chemical reactions happening with evolution of heat are called exothermic reactions. Delivered. ඔයාලා ස්ටිකර්ද මන්ද දාලා තිනවා මට පේන්නේ නැහැ ළමයි ඒව ඔය ඒ විදිහටම තමයි පේන්නේ. ස්ටිකර් නෙවෙයි පේන්නේ නිකන් කොටු කොටු. හරි. The chemical reactions happening with evolution of heat. Evolution කියන්නේ පිට කරනවා. Evolution of heat. හරි. heat පිට කරනවත් එක්ක ඇති වෙන reactions. ඒ කියන්නේ heat පිට කරනවා මොකක් හරි reaction එක වෙද්දී heat එළියට දෙනවා. heat එළියට දෙනවා නම් මොකද වෙන්නේ temperature එක? දැන් උත්තර දෙන්න ඕනේ ඔයගොල්ලෝ හිතින්වත්. හරි. හරි උත්තරේ හිතින් එන්න ඕනේ. පාඩම ගැන අවධානයෙන් ඉන්නවා නම්. මෙතන වෙන වල්පල් හිතන්නත් පුළුවන් නේ. මේක දිහා බලන්න එහෙම ඉන්න එපා. හරි. heat එළියට දෙනවා නම් temperature එකට මොකද වෙන්න ඕනේ? temperature එක අඩු වෙන්න ඕනේ. හරි. හා. temperature එක අඩු වෙන්න ඕනේ. හරි. එහෙම කොට තමයි evolution of heat කියන්නේ heat එළියට දෙනවට මොකක් හරි reaction එකක් මෙහෙම වෙනවට දැන් ටිකක් ඔළුවෙන් හිතන්න ළමයි මේ පැත්තේ reactants තියෙනවා. chemical reaction එක වෙද්දී මේ පැත්තේ product හැදෙනවා. එතකොට product වලද reactants වලද temperature එක අඩු. product වලද reactants වලද temperature එක අඩු. heat එක එළියට දුන්නාට පස්සේ තියෙන heat එක එළියට දීලා. තියෙන heat එක එළියට දීලා. හරි. තියෙන heat එක එළියට දීලා. එතකොට ප්‍රොඩක්ට් එකේ ටෙම්පරේචර් එක අඩු වෙනවා. මම උත්තර මේ දෙන්න වෙලා කියලා මම මේ තියෙන මැසේජ් කියවනවා. මම හිනා ගස්සන මැසේජ් එවන්න එපා මනීෂා ප්ලීස්. හරි. මේ හරි. ටෙම්පරේචර් එක අඩු වෙලා මේ පැත්ත. දැන් බලමු වැඩි. මේක දාගෙන ඉන්නකො මට ඊට පස්සේ ලියන්න දෙයක් තියෙනවා. මේක දාගෙන ඉන්න. ඔයාලා ඕකේ මේ ස්ටිකර් එහෙම ගන්න පුළුවන් නම් මට ගන්න හැටි කියන්න. නෑ මැසේජ් එවන්න මම බොරුවට කිව්වේ. මැසේජ් නෙවෙයි. අනිත් දවසේ මයික් එක ඔන් කරන්න ලෑස්ති වෙන්න. 7 වසරේ වුණනම් කැමරාවත් ඔන් කරන් ඉන්න. මනීෂලයි මල්ලිලා නෑනේ. 7 වසරේ ළමයි ඉන්නවා කැමරාවත් ඔන් කරන් ඒගොල්ලෝ ඉන්නේ. චරිත තරහ වෙලා චරිත ඉන්නව නේද? එෂානිත් ඉන්නව සද්ද නැතුව. එෂානි මේ සින්දුව මංගාව තියෙනවා සම්පූර්ණ. අපි ක්ලාස් එකේදී සින්දුව අහමු.
හරිද? මොකද්ද සින්දුව මට මතක නෑනේ අප්පා. ෆෝන් එකේ තියෙන්නේ. බෑ කට්ටියට එවන්නේ නෑ. ක්ලාස් එකේදී අහමු. අර මං ඇඳුම කියන්නම් ඕන්න. ඔයා තාත්තගේ වම් අත පැත්තෙන් හිටියේ සුදු කළු ඉරි වගේ තියෙන ඇඳුම. කප්පච්චි කොහමද නෙවෙයි. යුග ගායනයක් කිව්ව මට මතක නෑනේ අප්පා. මම පෙන්නන්න අඟහරු අතට පෙන්නන්න. චරිටි තාම තරහින් ඉන්නේ. එපාකි වැඩබයි බොහොම අමාරුවෙන් හොයාගත්තේ ෂාන්. ඒක පෙන්නනවා අනිවාර්යයෙන්. මිදුලේ වෙලෙත් නෙවෙයි. හරි. බලමු. දැන් පාඩමේ බලමු කොහොමද හීට් එළියට දෙනවා. රියැක්ෂන් එක වෙලාවේ හීට් එළියට දෙනවා නම් ඒ රියැක්ෂන් එකේ ප්‍රතිඵලයක් විදිහටනේ හීට් එළියට දෙන්නේ. රියැක්ෂන් එකක් වෙද්දී හීට් එළියට දෙනවා නම් රියැක්ෂන් එක වෙද්දී හීට් එළියට දෙන්නේ රියැක්ෂන් එකේ ප්‍රතිඵලයක් හැටියට. එහෙනම් හීට් කියන එක දාන්න ඕනේ ප්‍රොඩක්ට් පැත්තට. හීට් කියන එක දාන්න ඕනේ ප්‍රොඩක්ට් පැත්තට. පැහැදිලිද? එතකොට මේකේ මෙහෙමයි එන්නේ. රියැක්ටන්ස් හීට් එළියට දෙනවා නම් ඒක ප්‍රොඩක්ට් එකක් පැත්තට දාන්න ඕනේ. ප්‍රොඩක්ට් ප්ලස් හීට් මේ පැත්තටයි දාන්න ඕනේ. පැහැදිලිද කතාව? අර රූපෙට ඇතින් මේක ලියා ගන්න. ඔක ලියන්න. එනෝජ් ලියලා ඉවරයි. අනිත් අය ලියලා ඉවරයි. පවුඩ මකනවා. හරි. දැන් මට කියන්න මේ එක්සෝතර්මික් රියැක්ෂන් එක වෙලාවේ රියැක්ටන්ස් මේ පැත්තේ තියෙනවා එනර්ජි එක විදියට ප්‍රොඩක්ට් තියෙනවා රියැක්ටන්ස් වලද ප්‍රොඩක්ට් වලද එනර්ජි එක වැඩි කාගේද රියැක්ටන්ස් වලද ප්‍රොඩක්ට් වලද අර කලින් විදියට හිතන්න මේ පැත්තයි ඉක්වල් ඊතලෙන් වම් පැත්තයි දකුණු පැත්තයි ඉක්වල් එනර්ජි ඇති හරිද එතකොට රියැක්ටන්ට් වලද ප්‍රොඩක්ට් වලද එනර්ජි එක වැඩි කලින් විදියට හිතුවා කියන්නකො ඔව් අරක අනිත් පැත්ත වගේ කියලා නම් හිතන්න එපා හරි රියැක්ටන්ස් කියලා දෙනවා රණදි හොඳයි රියැක්ටන්ස් තමයි ඇයි ප්‍රොඩක්ට් හීට් දෙකම එකතු වෙලා තමයි මෙයාට සමාන වෙලා තියෙන්නේ එතකොට තනියම ගත්තොත් ප්‍රොඩක්ට් කියන්නේ අඩු වගයක් වෙන්න ඕනේ මොකද ප්‍රොඩක්ට් හීට් දෙන්නම එකතු වෙලා තමයි රියැක්ටන්ස් හැදිලා තියෙන්නේ රියැක්ටන්ට් වල එනර්ජි එකට සමාන වෙලා තියෙන්නේ එතකොට ප්‍රොඩක්ට් තනියම ගත්තාම අඩු වගයක් තියෙන්න ඕනේ එනර්ජි අතින් හරි එහෙනම් එනර්ජි අතින් ගත්තාම මම මේ උඩ ලියනවා පේන්නේ නැහැ නේ පල්ලෙහා ලියමු තව චුට්ටක් දැන් පේනවා නේ E reactants energy of reactants is greater than energy of product වල එනර්ජි එකට වඩා reactants වල එනර්ජි එක වැඩි හරි දැන් ඕක තේරුම් ගන්න අපි එනර්ජි ලෙවල් ඩයග්‍රෑම් එකක් අඳිනවා එනර්ජි ලෙවල් ඩයග්‍රෑම් එකක් අඳිනවා මෙහෙම y axis එකක් විතරයි මේකට තියෙන්නේ උඩ එනර්ජි කියලා ලියනවා රියැක්ටන්ස් වල තමයි එනර්ජි එක වැඩි ඒ නිසා රියැක්ටන්ස් උඩින් ලියනවා දැන් ඔයාලා දන්නවනේ y axis එකේ උඩට යන්න තමයි එනර්ජි එක වැඩි වෙන්නේ කියලා හරි උඩට යන්නේ රියැක්ටන්ස් වල තමයි එනර්ජි එක වැඩි ප්‍රොඩක්ට් වල එනර්ජි එක අඩුයි හරි ප්‍රොඩක්ට් කොහොමද අපි ඊතලේ ගන්නේ කොහොමද ඊතලේ ගන්නේ නම් මෙහෙමනේ රියැක්ටන්ස් තියෙනවා
මේ අතර ප්‍රොඩක්ට් පැත්තට ඊතලේ ගහන්නේ. හරි. ඊතලේ ගහන හැටි තේරෙනවද? රියැක්ටන්ස් වලින් නම් ප්‍රොඩක්ට් පැත්තට තමයි හැමතිස්සෙම ඊතලේ ගන්න. ඒකනේ සාමාන්‍ය දේ. හරි. මම මේ උඩ ලියපු එක පේන්නේ නැතුව ඇති. මම මෙතන ලියන්නම්. රියැක්ටන්ස් වල ඉඳලා ප්‍රොඩක්ට් පැත්තට ඊතලේ ගහන්නේ. මේ සාමාන්‍ය කාරණේ. කෙමිකල් රියැක්ෂන් එකක් ලියද්දී එහෙමනේ කරන්නේ. මම එකම දේ දෙතුන් පාරක් කියන්නේ මට ඔයගලන්ට තේරෙනවද නැද්ද කියලා තේරෙන්නේ නැති නිසා. හරි? reactants product ඉඳන් product පැත්තට. ඒ නිසා මම ඊතලේ ගන්න මේ අතර. ඔන්න හරි. හරි. දැන් මේ වැඩේ වෙද්දි heat මොකද වෙන්නේ? heat මොකද වෙන්නේ? ඇතුළට එනවද එළියට යනවද? exothermic වල දැන් මේ exothermic වල ඉන්නේ අපි evolution of heat කියලා නේද කතා කරේ. බලන්න ඔයගොල්ලෝ ලියාගත්ත note එකේ උඩ ඇති. exothermic reaction කියන්නේ evolution පිට වෙනවා. හරි. endothermic වල නම් absorb වෙන්නේ. absorb වුණ නිසා ඇතුළට heat දැම්මා. evolution මේ පැත්තේ. evolution of heat. ඒ කියන්නේ පිට වෙනවා. එතකොට මේ මොකද heat පිට වෙනවා. හරි. එහෙම තමයි මේක ඇඳෙන්නේ. හරිද? ඒක තමයි මොකද වෙන්නේ? reactants වලින් heat energy පිට වුණාම තමයි product එක energy එකෙන් අඩු වෙන්නේ. මම ආයෙ කියනවා reactants වල energy එක තියෙනවා. ඒ energy එකෙන් heat කියන energy එක පිට වෙනවා. එතකොට තමයි product වල මේ energy එක හැදෙන්නේ. හරි. ඔය කතාව තේරුම් නැතත් කටපාඩමෙන් මේක ඇඳ ගන්න පුළුවන් නම් ඒත් වැඩි ගොඩ. හරි. එතකොට මේක දාගන්න energy level diagram එක හැටියට. හරි. ඕකේ ඉවරුනහමත් කියන්න. මම පහළ බලන්නේ ඉනෝජ් මම ලැප් එක දිහා බලාගෙන තමයි උගන්වන්නේ. ෆෝන් එකේ තමයි කැමරාව. ලැප් එකේ නෙමෙයි කැමරාව. මට ඉතින් අමතක වෙනවා. මම හැමතිස්සෙම මගේ රූපේ නැත්තම් මේ බෝඩ් එක බලන්නේ ලැප් එකේ. කැමරාව තියෙන උඩක. ට්‍රයිපෝඩ් එකේ. ඉවර වුණාම කියන්න. හරි. ඉවරයි කියලා කියනවා තරුෂි එහෙම. තව එක්කෙනෙක් ඉවරයි කියන්නේ එතකොට මම නවත්තනවා. ආ කිව්වා. හරි. එහෙමනම් හරි energy level diagram හරි. තව මම හිතන්නේ ඔබට කොළ දෙකක් එක්කෙනෙක් කවුරුහරි කියන මට කොච්චර ගියාද කියලා පිටු A4 කොළයක පිටු දෙකක් තියෙනවා. මට කියන්නේ පිටු කොච්චරක් ගියාද කියලා. පිටු එකයි ඉනෝජ්ට. ඉනෝජ්ට සාමාන්‍යයෙන් යන්නේ නැහැ නේ. වෙන එක්කෙනෙක් කියන්න බලන්න. කෙල්ලෙක් පිටු දෙකක් ගිහිල්ලා. කියන්නේ වැඩි ගිහිල්ලා නැහැ හැමෝටම නේ. ඉනෝජ්ට එකයි කියන්නේ ඉනෝජ් සාමාන්‍යයෙන් අඩු ප්‍රමාණයක් වැය කරන්නේ. හරි. පිටු දෙකයි. තව පිටු දෙකක. එහෙම නැත්නම් තනි කොලයක වැඩක් විතරයි තියෙන්නේ. මේ පාඩමේ නිසා හෙටත් කරමු. මැත්ස් එක ඊළඟ දවසේ කරමු. හරි. කියන්නේ හෙට දවසේ තියෙන සයන්ස් ක්ලාස් එක. හරි. එතකොට හෙට දවසේ මේ පාඩම ඉවර වෙනවා. ඒකයි. හරි. එහෙනම් දැන් නිදා ගන්න ඕනේ නැතිනේ කට්ටියට රෑ 12යි. හරි. හරියටම රෑ 12යි තනියම නිදා ගන්නයි පරිස්සමෙන් එහෙනම් මේ කවුද කියනවා මන්තුලි අද ඉවර කරමු. හරි. මේ කට්ටියට හැරලා ඉන්න පුළුවන්ද? බෑනේ. කට්ටිය මට බණි. මට ඒ නිසා අඟහරුවාද පන්ති ආපුවාම ඒ ඕකේ එක දෙන්න. දැන් කොහොම කිව්වට මට හැමෝගෙම මූණවල වලින් පේන්නේ නැහැ නේ. ඉවර බැනබැන හිටියොත් එහෙනම් මම කැමති නෑ ඒක. හරි. මේ මොන මගුලක්ද මහරෑ තිස්සේ පන්ති දාගෙන කියලා. ඒ නිසා මට පන්තියට ආවම කියන මම අද සහ හෙට කොහමද ලබන අඟහරුවාද හම්බෙනකම් පැය එක පන්තිය කරන්නේ. හරි.
මේ ඔක්කොම ඒවනේ මන් තුලනේ. ඒකනේ වැඩි. බෑ. අනිත් දවසේ අපි කතා කරගමු ඒක. හරි. දැන් ඔතනින් නවත්තමු. තව පැයක විතර පාඩමක් තියෙනවා. ඒ නිසා දැන් අද ඉවර කරන්න ඕනේ. එක වත් වෙනකම් කරන්න ඕනේ. ඒක අමාරුයි. දැන් ඔතනින් නවත්තමු. හරි. එහෙනම් good night හැමෝටම. හරි. කටේට යන්න පුළුවන්. good night. උත්සන්නයි. හරි. බලමු. එන්ඩෝතර්මික් එන්ඩෝ කියලා මොනවාද? හීට් එකට එන්ඩ කියලා කරන රියැක්ෂන්ස් තමයි එන්ඩෝතර්මික් කියන්නේ. reactions taking place with the absorption අපිට උරාගෙන තමයි රියැක්ෂන් එක වෙන්නේ. රියැක්ෂන් එක වෙන්න නම් absorb වෙන්න ඕනේ. තේරෙනව කතාව? හරි. කවුරු හරි අඩුයි ළමයි. ඉනෝත් අපිෂේ හරිද? සර් ශානි නැත්තේ. මලීෂා නැහැ. හරි අපි කරගෙන යන්නකෝ. කරන් දෙයක් නැහැ. එතකොට රියැක්ෂන් එක වෙන්නේ heat absorb කරනවා. හරි දැන් හරියට අහගන්න. sorry මගේ අතින් මිස් වුණාට. රියැක්ෂන් එක වෙන්නේ heat absorb කරනවා. මේ absorption. හරි. absorb කරනවා. එතකොට absorb කරනවා නම් heat කොහෙද තියෙන්නේ? reactants පැත්තේද product පැත්තේද? reactants පැත්තේද product පැත්තේද? හරි. reactants පැත්තේද product පැත්තේද? absorb කරනවා නම් ඒ කියන්නේ reaction එක වෙන්නේ heat ඕනේ. absorb කරගන්න ඕනේ. එතකොට absorb කරගන්න ඕනේ නැත්නම් heat ඕනේ නම් reaction එක වෙන්න ඒක reactants පැත්තේ තියෙන්න ඕනේ ළමයි. reaction එක වෙන්නේ එතකොටනේ. අන්න ඒක වෙලා තමයි product එක නිර්මාණය වෙන්නේ. එහෙනම් heat කියන එක reactants පැත්තට තමයි මෙතන දාන්න වෙන්නේ. heat කියන එක මේ පැත්තට තමයි දාන්න වෙන්නේ. හරි. exothermic කියන්නේ reactions taking place with the evolution. evolution කියන්නේ පිට කරනවා. පිට කරනවා. evolution කියන්නේ පිට කරනවා. of heat. reaction එක වෙනවා heat පිට කරනවා. heat පිට කරනවා නම් reaction එක නිසානේ heat පිට කරන්නේ. reaction එක නිසා heat පිට කරන්නේ. එහෙනම් reaction එක වෙන්න ඕනේ heat පිට කරන්න. reaction එක වෙලා ප්‍රතිඵලයක් ලෙසයි heat පිට කරන්නේ. ප්‍රතිඵලයක් ලෙස heat පිට කරන්න නිසා ඒක product එකක් පැත්තට තමයි දාන්න ඕනේ heat කියන energy එක. heat කියන energy එක heat කියන energy එකක් සාමාන්‍යයෙන් අපි ලියන්නේ නැහැ නිසා. හරි. මෙතන energy ගැන කතා කරන්න නිසා මේ පැත්තේ ලියුවේ. හරි. product පැත්තට තමයි දාන්න ඕනේ. ඔන්න ඕක ලියන හැටි ඔළුවට ගන්න. දැන් ඊයේ ලියපු note එකම තමයි මේ ලියුවේ. ආයෙ ලියන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ. හරි. ඊයේ ලියපු note එක දැන් ආයෙ අරගෙන පොඩ්ඩක් summarize කරමු. හරි. එහෙනම් වැඩේ තේරෙන්නේ නැති කියලා මම හිතනවා. හරි. මේක මම කරනවා. හරි. දැන් ඔයගොල්ලෝ ටොපික් එකක් දාගන්න මෙහෙම. අලුත් කොලේ නම් ඒ අලුත් කොලේ examples කියලා ටොපික් එක. endothermic reaction වලටයි exothermic reaction වලටයි පොඩි example එක ගන්නවත් දැනන් ඉන්න ඕනේ. හරි? examples කියලා දාගන්න මම මෙතන ලියන්නම් මට පොඩි වෙලාවක් දෙන්න. බලලා ලියන්න ඕනේ. මට ටික උද්දීලා දෙන්න. පොතේ තියෙන example වලින් එහාට ඔයගොල්ලන්ගෙන් අහන්නේ නැහැ. ඒ නිසා බය වෙන්න එපා. endothermic ද exothermic ද කියලා අඳුර ගන්න එනවා. හැබැයි පොතේ තියෙන example වලින් එහාට අහන්නේ නැහැ. හරි? ඉන්නවා ලියන්න.
මම ලියලා ඉවර වෙනවා ඔයගොල්ලන්ට පොඩ්ඩක් ඉන්න වෙනවා algebra examples කියලා topic එක දාන්න endothermic reactions කියලා. හරි? ඊට පස්සේ මේ endothermic reactions යටතේ තියෙන ඒවා ලියා ගන්න පුළුවන් දැනට. ළමයි ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් ලිව්වද මේක? චූට්ටක් ඉන්නවද ලියන්න නැතුව? මොන හරි වැරද්දක් වුණොත් මගේ අතින් ආයෙ මට බණි ඒක පොඩ්ඩක් ඉන්න ලියන්න නැතුව මට විනාඩි 2ක් 3ක් දෙන්න මම මෙතන හරියට හදාගෙන ලියන්න. හරි ඔයගොල්ලෝ ඉන්නවද දන්නේ නැහැ දොයිද දන්නේ නැහැ හරි දැන් බලන්නකෝ මෙතන මට පොඩ්ඩක් වැරදිලාද ඔව් එක තරක් වැරදිලා මෙන්න මේක විතරක් වැරදිලා ළමයි මේක විතරක් කියන්නේ මේක ලිවනම් සෝරි මේක මාරු වෙන්න ඕනේ මෙතන එන්නේ OH එන්න ඕනේ හරි දැන් මෙතනින් එහාට තියෙන ඒවා හරියටම හරි. දැන් මම මේ ලයිස්ට් කරගෙන ලියන්නේ. ඔයාලා ලියා ගන්න පුළුවන්. එන්ඩෝතර්මික් ඒවා මෙහා විතරයි ඉන්නේ. ෆොටෝසින්තසිස් කියලා මම දැම්මා. එන්ඩෝතර්මික් එකක් කියලා. ඇයි? absorption of heat නේ එන්ඩෝතර්මික් කියන්නේ. ඔයගොල්ලෝ බලන්න. එන්ඩෝතර්මික් කියන්නේ absorption of heat
බලන්න ෆොටෝසින්තසිස් ප්‍රොසෙස් එක වෙන්නේ එහෙම නෙවෙයිද කියලා. ඉරේලිය උරාගෙන නේද? ඉරේලියේ තියෙන ශක්තිය උරාගෙන නේද? එහෙනම් ෆොටෝසින්තසිස් කියන්නේ එන්ඩෝතර්මික් රියැක්ෂන් එකක්. හරි. ඒතර ඉවරයි. මම එක්සෝතර්මික් ටික ලියනවා. reaction of water with sodium hydroxide. මෙතන NH4Cl කියන්නේ ammonium chloride ඈ. මම කියනවා මේකේ වැඩි නම් මට කියන්න තේරෙන්නේ නැත්නම් chat කර ඉන්න එපා. අහගෙන ඉන්න group chat එක වෙනම ගෙනියන්න. මෙතන online chat කරන්න එපා. slake lime with water කියන්නේ දිය ගැස්සූ හුණු. ඔය අර කන හුණු තියෙන්නේ. ඒවා වතුරත් එක්ක රියැක්ට් කරද්දී එක්සෝතර්මික් රියැක්ෂන් එකක් වෙන්නේ. හරි. එක්සෝතර්මික් රියැක්ෂන් එකක්. slake lime කියන්නේ දිය ගැස්සූ හුණු. දැන් නැත්තම් ලියා ගන්න පුළුවන් කරන්න. හරි. මෙතන ඔන්න තව එකක් කියන්න පුළුවන් burning limestone කියලා. ඕ අවශ්‍යම නැහැ. ඉඩ තියෙනවා නම් තියාගන්න. burning limestone. හුණුගල් දහනය කරද්දී endothermic reaction එකක් වෙන්නේ. limestone කියන්නේ හුණුගල් වලට. හරි. ඊට පස්සේ මෙතන combustion of fuels දාල දහනය හරි petrol දහනය කිරීම ඒවා ඔක්කොම exothermic reactions කටපාඩම් කරගත්තා නම් හරි ඊට පස්සේ cellular respiration සෙල් එකක් ඇතුලේ සිද්ධ වෙන හුස්ම ගැනීමේ ක්‍රියාවලිය මයිටොකොන්ඩ්‍රියන් එක ඇතුලේ සිද්ධ වෙන හුස්ම ගැනීමත් exothermic reaction එකක් cellular respiration ඔච්චරයි examples ලියලා ඉවර වෙන්න ලියලා ඉවර වෙන්නකෝ ලියලා ඉවර වෙලා කියන්න. එතකොට එක්සැම්පල් ටික හරි. එක්සෝතර්මික් එන්ඩෝතර්මික් පුළුවන් හැටියට මතක තියාගන්න. රියැක්ෂන් ටික. හරි. තව පොඩ්ඩයි. පාඩම තව පොඩ්ඩයි තියෙන්නේ. පොඩි එක්සර්සයිස් එකක් කරලා පාඩම ඉවර කරන්න පුළුවන්. මට විනාඩියක් දෙන්න එක දාන්න. අද වෙලා තියෙනවා ළමයි මේ එක්සර්සයිස් එක ඉවර කරපුවම පාඩම ඉවරයි. හරි. පාඩමට පොඩ්ඩක්වත් ලෑස්ති වෙන්න බැරුව ගියා මම මේ අද දවසම පන්ති. මේ ටියුට් වගේකුත් දෙන්න ගියා. බල බල තමයි දෙන්නේ ඉඳලා.
හරි. photosynthesis process is an endothermic process. මම මේ නිකන් හිතලා ප්‍රශ්නයක් දුන්නේ. photosynthesis කියන්නේ endothermic process එකක්. Draw an energy graph to show it. endothermic process එක සඳහා energy graph එකක් අඳින්නලු. හරි. energy graph එකක් අඳින්න කලින් අපි දැනගන්න ඕන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මේකේ ඇත්තම equation එක මොකක්ද කියන එක. ගොඩක් වෙලාවට equation එක ඒගොල්ලෝ දෙනවා. equation එක ඒගොල්ලෝ දෙනවා. chemical equation එක. හැබැයි දැන් අපි ලියමු මේක මොකද අපි දන්න දෙයක් නිසා photosynthesis process එක. ඔයගොල්ලෝ දන්නවනේ. CO2 H2O. හරි. මොකද වෙන්නේ? මෙතන solar energy සූර්ය ශක්තිය මෙතන තව chlorophyll මේකට නම් අදාළ නැහැ chlorophyll. හරි. ඊට පස්සේ C6H12O6 plus O2 කොහොමද එන්නේ? ඉස්සරහ මෙතන 6CO2 වෙනවා, මෙතන 6H2O වෙනවා, මෙතන 6O2 වෙනවා. ඔන්න ඒ විදිහට බැලන්ස් වෙලා තියෙන්නත් ඕනේ ඉක්වේෂන් එක. ඕගලන්ට ඉක්වේෂන් එක ගොඩක් වෙලාවට දෙන්න පුළුවන් බැලන්ස් නොකර. ඔයාලා ඒක බැලන්ස් කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම. හරි. ඊට පස්සේ අපි දැනගෙන ඉන්න ඕනේ මේ එන්ඩෝතර්මික් ප්‍රොසෙස් එක endothermic process එක energy graph එක ඇඳෙන්නේ කොහොමද කියලා. endothermic endo මොකද endothermic කියන්නේ මොකද්ද? absorb කරනවා, heat absorb කරනවා. absorb කරනවා නම් heat කොයි පැත්තද තියෙන්නේ? දැන් අපි හිතමු නිකන් graph එක අඳින්න කලින් heat කොයි පැත්තද තියෙන්නේ? reactants පැත්තේද product පැත්තේද? product පැත්තේද reactants පැත්තේද heat තියෙන්නේ? endothermic heat absorb කරලායි reaction එක වෙන්නේ. heat absorb කරලායි reaction එක වෙන්නේ. heat absorb කරලා reaction එක වෙන නිසා. ඒ කියන්නේ heat absorb කරාට පස්සේ reaction එක වෙන නිසා ඒක reactants පැත්තේ යනවා තියෙන්න ඕනේ. ඒක තේරෙනවද? heat absorb කරලා ඊට පස්සේ reaction එක වෙන්නේ. ඒ කියන්නේ product තාම හැදිලා නැහැ. එහෙනම් reaction එක වෙන්නේ heat අවශ්‍යයි. ඒ නිසා endothermic එක heat තියෙන්නේ මේ පැත්තේ. ඔන්නෝම තර්ක කරලා ගොඩනගන්න පුළුවන් නම් වටිනවා. heat තියෙන්නේ මේ පැත්තේ. product ඊට පස්සේ නිර්මාණය වෙන්නේ. හරි. දැන් එතකොට කවුද energy එකෙන් වැඩි? reactants ද product ද? reactants ද product ද energy එකෙන් වැඩි? තර්ක කරන්න. මේ කටපාඩම් කරලා තනින්න පුළුවන් මම මේ තර්ක කරන හැටි කියන්නේ. හරි. දැන් මේ endothermic reaction කියලා ඒගොල්ලෝ දීලා තියෙන නිසා තර්ක කරලා බලනවා energy graph එක අඳින්න කලින් කවුද energy වැඩි කියලා. එතකොට energy graph අඳින්න ලේසි. හරි. ඔයාලට තේරෙනවා මේ දෙන්නගේම එකතුවෙන් product හැදෙන්නේ. ඒ නිසා product කියන එක තමයි ලොකු. product වල energy එක තමයි ලොකු. එහෙනම් product වල energy එක ඉස්සරහින් ඉනවා. energy එක වැඩි product වල energy එක අඩු reactants වල. දැන් මම energy graph එක අඳිනවා ඒ නිසා. එතකොට energy graph එකේ මෙතන y axis එක මෙතන energy කියලා මාක් කරනවා. product වල energy එක වැඩි ඒ නිසා product උඩට දානවා. යටට දාන්නේ reactants. reactants යටට දානවා. හැමතිස්සෙම ඊතලේ එන්නේ. හැමතිස්සෙම කොහොම වුණත් හැම වෙලාවෙම ඊතලේ එන්නේ reactants වල ඉඳන් product පැත්තට. ඒකනේ සාමාන්‍ය ක්‍රමවේදය. reactants වල පැත්තේ ඉඳන් product පැත්තට තමයි ඊතලේ එන්නේ. ඒ reactants වල ඉඳන් product හැදෙන්නේ. ඒ නිසා ඊතලේ යන්නේ reactants වල ඉඳන් product පැත්තට. ඔන්න දැන්. හරි. product උඩින් හිටිය energy වැඩි නිසා reactants පල්ලෙහාන් හිටියා. energy අඩු නිසා ඔන්න reactants වල ඉඳන් product පැත්තට ඊතලේ දැම්මා. ඊට පස්සේ මෙතන heat absorb කරන නිසා ඇතුළට heat දානවා. heat absorb නේ කරන්නේ ළමයි. heat උරා ගන්න නිසා හරි ඊතලයේ ඇතුළට දානවා. හරි. දැන් තාම ඇඳලා ඉවර නැහැ. ඊයේ මේ වගේ common graph එක ඇඳා. දැන් මේ exercise එකේ කියලා දෙන්නේ මේ වගේ ප්‍රශ්නයකදී කොහොමද ඔබ උත්තර දෙන්නේ? මේක ඇඳ ගන්න. ඊට පස්සේ තව energy graph එකක් ඇඳ ගන්න. ඇඳලා මෙන්න මෙහෙම ලියන්න. මෙහෙම ඉරි දෙකක් ගහගන්න. ගහලා product මේ උඩින් ලියන්න. මේ product නේ උඩ තියෙන්නේ. product උඩ නිසා මේ පැත්තේ product එක ලියනවා ඔයගලගේ equation එකේ. මොනවාද product එක මේවා? C6H12O6 plus
6O2 තමයි ප්‍රොඩක්ට් එක. රියැක්ටන්ස් යටින් ලියන්න. මෙතන රියැක්ටන්ස් ටිකම යටින් ලියනවා 6CO2 6H2O. හරි. ඔන්න රියැක්ටන්ස් ටික යටින් ලියුවා, ප්‍රොඩක්ට් ටික උඩින් ලියුවා. අරක වගේ මේක දිහා බලාගෙන ඊතලේ මේක උඩට ගහනවා. ඇතුළට හීට් මාක් කරනවා. දැන් මට හැමෝගෙම උත්තර ඕනේ මේ ඇඩම් ග්‍රාෆ් එක තේරුණාද කියලා. හැමෝම chat එකක් හරි දාන්න, කටින් හරි කියන්න උත්තර ඕනේ. මේක තේරුණාද? තව එක එක්සර්සයිස් එකයි තියෙන්නේ පාඩම ඉවරයි ඒකයි. හැමෝගෙම උත්තර ඕනේ මේක තේරුණාද? ආයෙ පැහැදිලි කරන්න ඕන නම් කියන්න. ආයෙ පැහැදිලි කරන්න කියලා. බොරුවට උත්තර එවන්න එපා. මොකක්ද නෝ ජෝකේ කියන එකේ තේරුම? තේරුණාද නැද්ද? තේරුණ නැත්නම් කියලා ආයෙත් පැහැදිලි කරන්න. හරි. හරි. මන්ත්‍රයට ආයෙත් කියලා දෙන්නලු. හරි. ඉෂානේ හරි. අනිත් පැත්ත කියන්නේ රණුදි සිංහලෙන්ම දාලා තියෙනවා තේරුණා කියලා හරි. තව ඉන්නවනේ. ඉන්නෝ චරිත කිව්වේ නෑ නේද? රණුදි කිව්වා, ඉෂානි කිව්වා, තර්ෂි කිව්වා, චරිත කියලා තියෙනවානේ. මන්ත්‍රි කියලා. හරි අනිත් පැය ලියා ගන්න. මන්ත්‍රි බලා ගන්න. අනිත් පැය ලියා ගන්න දෙනවා. මන්ත්‍රි මේ ෆොටෝසින්තසිස් process එකේ එන්ඩෝතර්මික් process එකක් කියලා දීලා තියෙනවා. එතකොට අපිට මේ වගේ එනර්ජි graph එකක් අඳින්න දුන්නාම එනර්ජි graph එකේ ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනේ එන්ඩෝතර්මික්ද එක්සෝතර්මික්ද කියලා. මෙතන කමන්නේ දීලා තියෙන එන්ඩෝතර්මික් කියලා. එන්ඩෝතර්මික් නම් අපි දන්නවා හීට් මේ පැත්ත එන්නේ කියලා. හැබැයි මම ඒක තර්ක කරලා ගන්න හැටි කිව්වේ මුලින්ම. ඔයා දන්නවා නම් එන්ඩෝතර්මික් වල හීට් මේ පැත්ත ලියන්නේ කියලා ආයෙ අවුලක් නැහැ. හරි. එතකොට මම තර්ක කරන්න හැටි කිව්වේ එන්ඩෝතර්මික් නම් ඇබ්සෝබ් කරනවා හීට්. ඒ කියන්නේ රියැක්ෂන් එක වෙන්නේ හීට් ඇබ්සෝබ් වෙනවා. හරි. එතකොට හීට් ඇබ්සෝබ් වෙන නිසා රියැක්ෂන් එක වෙලා නැහැ තාම. හීට් ඇබ්සෝබ් වෙන්න ඕනේ රියැක්ෂන් එක වෙන්නේ. ප්‍රොඩක්ට් හැදෙන්න හීට් ඇබ්සෝබ් වෙන්න ඕනේ. එතකොට heat absorb වෙන නිසා ඒක reactants පැත්තටයි දාන්නේ. ඊයේ මම ඒක පැහැදිලි කරා. හරි. දැන් මෙහෙම reactants plus heat එනවා product. හරි. එහෙමනම් කවුද එනර්ජි එකෙන් වැඩි කියලා තීරණය කරන්න? එනර්ජි එකෙන් වැඩි මේ දෙන්නගේ එකතුවම product වෙන නිසා product වල එනර්ජි එකයි වැඩි. ඔන්න එනර්ජි එක වැඩි එක්කනම තේරුම් ගත්තා. එනර්ජි product වල එනර්ජි එක වැඩි reactants වලට වඩා. ඒකට common graph එක ගන්නේ එනර්ජි graph එක ගන්නේ product උඩින් හිටින්න reactants පල්ලෙන් හිටින්න. දැන් product උඩට දැම්මා reactants පල්ලෙහාට දැම්මා ඊ තලයක් උඩට දානවා. ඒ reactants වල ඉඳන් product පැත්තට තමයි ඊ තලය හැදෙන්නේ. ඊට පස්සේ heat absorb කරන නිසා heat ඇතුළට ඊ තලයක් ගහනවා. heat කියලා දාලා ඇතුළට ඊ තලයක් ගහනවා. දැන් common graph එක ඇඳගත්තා. ඒ graph එක මේකට apply කරන්නයි තියෙන්නේ. product එක මේ පැත්තේ ලියුවා උඩින්. දැන් මේ පැත්තේ යටින් reactants ටික ලියුවා. මේ වගේ මීතලයක් ගහුවා. ඇතුළට heat දැම්මා. මට දැන් මන්දුලි mic එක on කරලා කියන්න මොකද්ද තේරුන්නේ නැත්තේ කියලා. මන්දුලි මොකද්ද තේරුන්නේ නැත්තේ කියලා කියන්නකෝ. මන්දුලි සර් graph එක ආපු විදිහ දැන් තේරුණා. කියන්න බලන්න. ඔය mic එක on කරලා off කරේ. graph එක අදින විදිහයි තේරුණා. ඒක දැන් තේරුණා. කතා කරලා ඇහෙන්නේ නැහැ. graph එක අදින විදිහ තේරුණා. දැන් තේරුණා සර්. පොඩ්ඩක් ඉන්න බලන්න මට ඇහෙන්නේ නැද්ද කියලා. මට ඇහෙන්න ඕනේ. කොහොම මට ඇහෙන්නේ නැහැ. එහෙමද? මට ඇහෙන්නේ නැහැ මාර්ගයේ ඉස්සන්නේ. ෆෝන් එකෙන් දෙන්නේ. පොඩ්ඩක් ඉන්න. තුන් පාරක් කිව්වද? පොඩ්ඩක් ඉන්න.